සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි ගත කරන ජීවිතේ අපි කරන ක්‍රියාවන් නිසා, අපි කතා කරන වචන හේතු කරගෙන, අපි හිතන සිතුවිලි හේතු කරගෙන ඒ කෙනාගේ ජීවිතයේ අවසන් වුණාට පස්සේ එයා නිරේටද යන්නේ, තිරිසන් ලෝකෙටද යන්නේ, പ്രേත ලෝකෙටද යන්නේ, එහෙම නැත්නම් දෙවියන් බඹුන් අතරේද ආයමත් මනුස්ස ලෝකයේ ඒ කෙනා උපදිනවාද කියලා තීරණය වෙන්නේ අපි ඒ කරන ක්‍රියාවන් මත. එතකොට පින්වත්නි, කයින් කරන ක්‍රියාවටත් වචනයෙන් කරන කතාවටත් ඒ හැම දෙයකටම මුල් වෙනවා හිත. අපි හිතන සිතුවිලි. කෙනෙක් යහපත් සිතුවිලි සිතනවා නම් ඒ කෙනා කතා කරන්නේ යහපත් වචන. ඒ කෙනා ක්‍රියා කරන්නේ යහපත් ක්‍රියාවන්. ආන් ඒ කෙනාට තමයි පින්වත්නි සුගතිය හිමි වෙන්නේ. යම් කිසි කෙනෙක් අකුසල්ම සිතනවා නම්, නරක සිතුවිලි, පාපී හිතුවිලි හිතනවා නම් ඒ කෙනා කතා කරන සිතුවිලි වචනත් පාපී වචන. ඒ කෙනා කරන ක්‍රියාවලුත් පාපී ක්‍රියාවන්. ආන් ඒ නිසා එයාට උපදින්න වෙන්නේ පාපී ලෝකයක. එක්ක නිරයේ, එහෙම නැත්නම් තිරිසනුන් අතර, එහෙම නැත්නම් പ്രേතයන් අතර, එහෙම නැත්නම් අසුර ලෝකයේ ඒ සතර අපායන් එකක උපදින්න වෙනවා. එතකොට මනුස්ස ලෝකයේ ඉපදුනත් දුක් විපාක ලබන්න වෙන කර්ම සකස් වෙනවා. ආන්ගේ ඒ ක්‍රියාවන් නිසා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. යම් කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වදාලා හිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එතකොට හැම දෙයකටම මුල් වෙන්නේ සිත. ශ්‍රේෂ්ඨ වෙන්නේ සිත. හිත දූෂණය කරගෙන යම් කිසි වචන කතා කළොත්, ක්‍රියාවක් කළොත් ආන්ගේ පාප කර්මය තමන්ගේ පිටිපස්සෙන් එනවා කිව්වා. හරියට මේ වගේ උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළේ කරත්තේ පිටිපස්සෙන් එන ඒ ගුණාගේ පිටිපස්සෙන් එන කරත්ති රෝදේ වගේ ඒ කර්මයක් තමාගේ පිටිපස්සෙන් ඇවිල්ලා දුක් විපාක ලබා දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් හිත යහපත් කරගෙන යම් ක්‍රියාවක් කළොත්, වචන කතා කළොත් ආන් ඒ කර්මය එනවා කිව්වා හෙවණැල්ල වගේ ඡායාවන පායනි. හෙවණැල්ල පිටිපස්සෙන් එන වගේ කර්මය ඇවිල්ලා ඒ කෙනාට සැප විපාක ලබා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට පින්වත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව හරි ලස්සන ධර්ම දේශනාවක් දේශනා කොට වදාලා.
ඒ තමයි පින්වත්නි මේ හිතේ හටගන්න සිතුවිලි වෙන් කර කර බැලීම ගැන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. එතකොට ඒ හිතේ හටගන්න යහපත් සිතුවිලි මේවා යහපත් සිතුවිලි. ඊළඟට හිතේ හටගන්නකොට අයහපත් සිතුවිලි මේවා අයහපත් සිතුවිලි. ආන් එහෙම වෙන් කර කර බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ආන් ඒ වෙන් කර කර බලන්න හුරු වීම බොහෝ යහපත පිණිස පවතිනවා. කෙලෙස් නැතිවීම පිණිසම ඒක උපකාරී වෙනවා. ඒ විදිහට යම්කිසි කෙනෙක් බලන්න පුරුදු වුණොත් මේවා කුසල් මේවා අකුසල් කියලා ආන් ඒ කෙනාගේ කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු වෙනවා කියලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවන් පැහැදිලි කරමින් දේශනා කොට වදාලා. ඉතින් අද අපි මේ බුදුරජාණන් වහන්සේ සිතුවිලි වෙන් කර කර බැලීම ගැන දේශනා කොට වදාළ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන දේදා විතක්ක සූත්‍රය අද අපි ඉගෙන ගමු. ඉතින් මේ ධර්ම දේශනාවට අද දායකත්වයෙන් දරන්නේ ජන්මදිනයේ යෙදුණු කාන්ති ලංකා පෙරේරා මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට අංක 14න් 5 ඒ පිළිකා රෝහල පාර මහරගම යන ලිපිණයෙහි පදිංචි පින්වත් වෛද්‍ය රෙහාන් පෙරේරා ස්වාමි පුරුෂයාත් ඒ වගේම ප්‍රශ්මිකා පෙරේරා ගාෂිනී පෙරේරා සහ වෛද්‍ය වීණාවී පෙරේරා යන දියණියන් තිදෙනා ඒ වගේම වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ ගතීන්ද්‍ර කරුණාරත්න සහ වෛද්‍ය ඉරන්ද චන්ද්‍රසිරි යන බෑනාවරුන් තිදෙනාත් ඒ වගේම දුල්යා විශක්‍යා මිහිනි යුගීත් ආකිත යන ඒ දරුමුණු මිනිබිරියන් ඇතුළු ඒ වගේම සහෝදර සහෝදරයන් ඇතුළු ඒ සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කොට වදාළ දේශනාවේ නම දේදා විතක්ක සූත්‍රය. සිතුවිලි වෙන් කර කර බැලීම ගැන වදාළ දෙසුම. භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා වහන්සේලා හැමතුවා. අමතලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මං ඒ කාලේ සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විස්තරය කියන්නේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝසතාණන් වහන්සේ හැටියට ඉදින්දී කොයි විදිහටද හිතුවේ කියන කරුණ තමයි දැන් මේ දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ කාලේ බෝධිසත්ව අවදී ඉද්දිම මට අදහසක් ඇති වුණා මෙහෙම. මගේ හිතට ඇති වෙන විතර්ක දෙපැත්තකට වෙන් කර බැලුවොත් බල ඉන්න එක තමයි හොඳ. මගේ හිතේ හටගන්න මේ සිතුවිලි වෙන් කර බල ඉන්නවා නම් ඒක තමයි හොඳ. යම් කාම විතර්කයක් තියෙනවා නම්, ව්‍යාපාද විතර්ක තියෙනවා නම්, හිංසා විතර්ක තියෙනවා නම් ඒවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම ඒවා ඊට පස්සේ එක පැත්තකට දැම්මා. මේවා ඔක්කොම ඇති කාම විතර්ක වලට. ඊළඟට හිතේ හටගන්න අකුසල් විතර්ක ගැන බැලුවා. මේවා ව්‍යාපාද විතර්ක, මේවා ද්වේෂ සහගත විතර්ක. ඔන්න ඒ අකුසලයක් හටගත්තට පස්සේ වෙන් කරනවා මේක ද්වේෂේ. මේක ව්‍යාපාදේ. ඊළඟට ඔන්න විතර්කයක් හටගත්තාම ඔන්න කල්පනා කරන බෝසතාණන් වහන්සේ දැක්කා මේක හිංසා සිතුවිල්ල. මේක ආйти හිංසා සහගත සිතුවිලි වලට. ඔන්න ඒක වෙන් කරා. ඊට පස්සේ කාමයන්ට තියෙන ආශාව නැති සිතුවිලි, කාමයන්ගේ මිදීම ගැන හිතන හිතුවිලි, නෙක්ඛම්ම විතර්ක. ඔන්න මේ සිතුවිල්ල නෙක්ඛම්ම විතර්කයක් කියලා ඒක වෙන් කළා. දැන් හිතන සිතුවිලි බෝසතාණන් වහන්සේ වෙන් කරනවා. ඊළඟට ව්‍යාපාද නැති, තරහ නැති සිතුවිල්ලක් තියෙනවා නම් ඔන්න ඒක වෙන් කළා. අහිංසා සිතුවිලි, හිංසා රහිත සිතුවිලි, හිංසා රහිත සිතුවිලි හැටියට ඒවා වෙන් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මං ওই විදියට අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව ওই විදිහට මම සිතුවිලි වෙන් කර බැලුවේ. එහෙම අප්‍රමාදීව ඉද්දිත් කෙලස් තවන වීරියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ ගැන සිහි කරමින් සිටිද්දී,
ධර්ම අවබෝධයේ පිණිස හිත යොමු කරමින් සිටිද්දී පවා මහණෙනි මගේ හිතේ කාම විතර්ක හටගත්තා. එතකොට කියනවා මම මේ විදිහට දැනගත ඔන්න මගේ හිතේ කාම විතර්කයක් ඇති වුණා. දැන් බලන්න පින්වත්නි සාර අසංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරපු මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස කල්ප ගණනාවක් පාරමිතා පුරපු පින් පුරපු මහා බෝසතාණන් වහන්සේට පවා එතකොට මේ සිතුවිලි ඇති වුණා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක හටගත්තා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ වුණ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ මං ඊට පස්සේ මෙහෙම හිතුවා. මගේ හිතේ හටගත්ත මේ කාම විතර්කේ මට පීඩාව ගෙන දෙන දෙයක්. මට විතරක් නෙමෙයි අනිත් අයටත් පීඩාව ගේනවා. කාම විතර්ක වලින් කාම විතර්ක හිත ඉන්න ගියොත් අකුසලයට යට වුණාම පින්වත්නි ඒක Tamanට විතරක් නෙමෙයි පීඩාව කාම දැවිල්ල. අනිත් අයටත් ඒකෙන් පීඩාවටපත් වෙනවා ඒ කාම විතර්කෙ දිගටම පැවැත්වුවොත්. ඊළඟට මේකේ දෙපැත්තටම අයහපත පිණිස පවතිනවා. ඒ වගේම ප්‍රඥාව කුසල් අකුසල් වෙන් කර ගන්න තියෙන හැකියාව ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න තියෙන හැකියාව ඒ ප්‍රඥාව විනාශ කරලා දානවා. කාම විතරකම මම හිත ඉන්න ගියොත් ඒ ප්‍රඥාව විනාශ කරනවා. ඒ වගේ මේක දුකම උපද්දවනවා. කාමය නිසා අකුසල් කරනවා. කාම විතරක නිසා කාමයේ හොය සත්තු මරනවා. හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. මත්පැන් බොනවා. ඒ කාම සැපේ හොය. එතකොට ආන්ගේ අකුසල් නිසා ඒ අකුසල් හේතුවෙන් තමයි දුක ඇති කරලා දෙන්නේ. ආන්ගේ කාම විතර්ක දුක පිණිස පවතින දෙයක්. ඒ වගේම නිවන පිණිස හේතු නොවන දෙයක්. පින්වත් මහණෙනි මං ওই විදිහට ඒ කාම විතර්ක ගැන හිතුවා. මට මේක පීඩාව පිණිස පවතිනවා. අනික් අයට පීඩාව පිණිස පවතිනවා. දෙපැත්තටම පීඩාව ඔක්කොටම පීඩාව පිණිස පවතිනවා. ඊළඟට ඒකෙන් ප්‍රඥාව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න තියෙන හැකියාව ඒකෙන් නැති කරලා දානවා. ඊළඟට මේක නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. ආන් ওই විදිහට හිතලා ඒ උපනූපන් සෑම කාම විතර්කයක්ම කාම සිතුවිල්ලක්ම පින්වත් මහණෙනි මම දුරු කළා. ඉපදුනා නම් කාම විතර්කයක් ඒකත් දුරු කළා. ඊළඟට ඉපදිලා නැතුව තියෙනවා නම් ඒකත් නූපදින විදිහට හිත පැවැත්තුවා. නැත්තරම නැති කළා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ওই විදිහට හිතවිලි වෙන් කර බලමින් කෙලස් තවන වීරියෙන් හිටියදී. එතකොට බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම හිතේ හටගන්න සියලු කෙලස් තවලා දවලා නැති කරලා දාන වීරියෙන් තමයි ඒ වැඩ හිටියේ. ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව සිටිද්දී පවා මා තුළ තරහ සිතුවිලි හටගත්තා කියනවා. තරහ ව්‍යාපාද සිතුවිලි හටගත්තා. ඒ විතරක් නෙවෙයි විහිංසා සිතුවිලි හටගත්තා. ඒ ව්‍යාපාද සිතුවිලි හටගනිද්දි තරහ හිතුවිලි හටගනිද්දි හිංසා හිතුවිලි අනිත් අයට පීඩාව මේගොල්ලෝ නැසේවා වෙනසේවා කියලා පීඩාවටපත් කරන්න හිතන සිතුවිලි හටගනිද්දි මම මේ විදිහට ඒ සිතුවිලි ගැන තේරුම් ගත්තා කිව්වා. ඒ තමයි මං මේ හිතන ව්‍යාපාද සිතුවිල්ල, තරහ සිතුවිල්ල, මේ හිංසා සිතුවිල්ල මට පීඩාව ගෙන දෙනවා. මට මේක පහසුවක් නෙමෙයි. තරහෙන් ඉද්දි පින්වත්නි පීඩයි හිතට. තරහෙන් පුපුරින්නකොට නිින්ද යන්නේ නැහැ. කාම විතරකත් එහෙමයි. සුබර නිින්දක් ලැබෙන්නේ නැහැ කාම විතරක හිතෙද්දී. ද්වේෂෙත් ඒ වගේ. ද්වේෂ හිතුවිලි හිතේ ඉන්නකොට නිින්ද යන්නේ නැහැ හරියට. එතකොට ඒක Tamanට පීඩාව වෙනස පවතිනවා. සුබර නිින්දක් ලබන්නත් බැරි වෙනවා. ඒකයි මෙත්සිතේ ආනිසංස හැටියට තියෙන සුවසේ නිින්ද යනවා කියලා. එතකොට බෝසතාණන් වහන්සේ හැටියට සිටිද්දි බෝසත් අවදී ඉද්දිම කල්පනා කළා කියනවා මේක මට පීඩාවක්. මාව දවන දෙයක්. පීඩාවටපත් කරන දෙයක්. ඊළඟට අනිත් උදවියටත් මේකෙන් පීඩාව සලසනවා. දෙපැත්තටම පීඩාව සලසනවා. ඒ වගේම ප්‍රඥාවක් තියෙනවා නම් යම් කිසි නුවණක් තියෙනවා නම්
ආන්ගේ නුවණ වනසනවා. ජීවිතය යථාර්ථය ගැන තේරුම් ගන්න තියෙන හැකියාව, කුසල අකුසල් වෙන් කර ගන්න තියෙන හැකියාව, ඊළඟට යමක් වටහා ගන්න තියෙන හැකියාව, ආන් ඒක මේ විතර්ක වලින් නැති කළා දානවා කියනවා. එතකොට මේ ප්‍රඥාව විනාශ කරනවා තරහෙන්, ව්‍යාපාදයෙන්, හිංසා සිතුවිලි වලින්. එතකොට යම් කිසි කෙනෙක් ද්වේෂ සහගත සිතුවිලි, හිංසා සහගත හිතුවිලි හිතේ ඉන්නවා නම් ආන්ගේ කෙනාගේ නුවණ විනාශ වෙනවා. ඊළඟට ඒක දුකම හදලා දෙන දෙයක්. ඒකෙන් සැපයක් හදලා දෙන්නේ නැහැ. තරහ හිතුවිලි, හිංසා සිතුවිලි තිබුණොත් එයා කරන්නේ ඊට පස්සේ ඊට අනුරූප දෙයක්. එක්ක සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදිකාම් සේවනය දෙනවා, රළු පරුස වචන කියනවා, බොරු කියනවා, මත්පැන් බොනවා තරහ නිසා. ඊළඟට අනිත් අයට හිංසා පීඩා කරනවා, කරදර කරනවා. ඒ ඔක්කොම ඒ ව්‍යාපාද විතර්ක හිංසා සිතුවිලි ඒව ඇති වුනහම ආන්ගේ කරන ක්‍රියාවන් නිසා, පාපී ක්‍රියාවන් නිසා එයාට දුකම උපද්දවනවා. ආයමත් දුකම හදලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආන්ගේක දුක පිණිස පවතින දෙයක්. ඊළඟට නිවන සඳහා හේතු නොවන දෙයක්. දැන් පින්වත්නි මේ හිතන්නේ සම්බුද්ධත්වයට පත් වෙලා නෙමෙයි. බෝසතාණන් වහන්සේ හැටියට ඉද්දිමයි. සම්බුද්ධත්වයේ පිණිස මහන්සි වෙද්දී. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ওই විදිහට මං ව්‍යාපාද විතර්කය ගැන හිතද්දි මේක මට පීඩාවක්. ඊළඟට මේක අනිත් අයටත් පීඩාගෙන දෙනවා. දෙපැත්තට මේක අහිත පිණිස පවතිනවා. ඊළඟට මේකෙන් මට දුකමයි හදලා දෙන්නේ මම මේකෙන් කරන ක්‍රියාවන් නිසා. ඊළඟට මේ ව්‍යාපාද විතර්කයෙන් මගේ ප්‍රඥාව විනාශ කරලා දානවා. නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියලා ওই විදිහට හිතලා ඒ උපදිනු ව්‍යාපාද විතර්ක දුරින්ම දුරු කළා. නූපදිනු ව්‍යාපාද විතර්කත් දුරු කළා කියනවා. එතකොට ආයම ඒ විදිහට හිතද්දි ආයමත් ඒ ව්‍යාපාද එවැනි ව්‍යාපාද විතර්ක ව්‍යාපාද සිතුවිලි වල ඉඩ නැහැ. එතකොට ඒ තරම් බලවත් විදිහට ඒ ව්‍යාපාද විතර්ක වල ආදීනව ගැන බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී මෙනෙහි කළා. ඊළඟට හිංසා විතර්ක ගැනත් මේක මට පීඩාවක්, අනිත් අයට පීඩාවක්, දෙපැත්තටම පීඩාවක්. ඊළඟට මේකෙන් දුකමයි හදලා දෙන්නේ, ප්‍රඥාව විනාශ වෙනවා. මේ හිංසා සිතුවිලි නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියලා ওই විදිහට සිහි කරලා ඒ ව්‍යාපාද විතර්කවල හිංසා සිතුවිලි වල ඊළඟෙම ඒ වගේම කාම සිතුවිලි වල ආදීනව සිහි කරලා ඒ සියල්ල දුරින්ම දුරු කළා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි හිතේ ස්වභාවය මේක. හිතේ ස්වභාවය මේකයි කියනවා. බහුල වශයෙන් යම් කිසි දෙයක් හිතනවා නම්, බහුල වශයෙන් යම් කිසි දෙයක් ගැන කල්පනා කරනවා නම්, හිත ඉන්නවා නම් ආන්ගේ පැත්තටම හිත නැමිලා තියෙන කියනවා. එතකොට බලන්න පින්වත්නි යම් කිසි කෙනෙක් හිතන්නේ කාම විතරකම නම්, කාමයේ ගැනම නම්, කාම සංකල්පනා නම් එයාගේ හිත නැඹුරු වෙන්නේ කාම සිතුවිලි පැත්තටමයි. කාමයේ පැත්තටමයි. එතකොට හිත නැමිලා තියෙන්නේ මේ පැත්තටම කියනවා. යම් කිසි කෙනෙක් හිතන්නේ ද්වේෂය ගැනම නම්, අමනාප තරහ සිතුවිලිම නම් ආන් ඒක ඒ තරහ අමනාප සිතුවිලි හිතනකොට ඒ පැත්තටම හිත නැමිලා තියෙන්නේ කියනවා. ඊළඟට යම් කිසි කෙනෙක් බහුල වශයෙන් හිතන්නේ හිංසා සහගත සිතුවිලි නම් එයාගේ හිත නැමිලා තියෙන්නේ ඒ පැත්තටමයි කියනවා. යම් කිසි සිතුවිල්ල මොකක් හෝ කුමක් හෝ සිතුවිල්ලක් බහුලව හිත ඉන්නවා නම් හිත නැමෙන්නේ ඒ පැත්තට. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දේ කොයිතරම් සත්‍යයක්ද. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි කාම විතරක බහුලව හිත ඉන්න කෙනාගේ සිත නැමිලා තියෙන්නේ කාම විතර්ක පැත්තටමයි. එතකොට ආන්ගේ කෙනාගේ හිතුවේ එයාගේ සිතේ කාමයෙන් වෙන්වීම ගැන සිතුවිලි උපදින්නේ නැහැ කියනවා. යම් කිසි කෙනෙක් ද්වේෂ සහගත අරමුණුම නම් හිත ඉන්නේ එයාට
හිතෙන්නෙම දේශ සහගත හිතවිලි. එයාට මෛත්‍රී සහගත හිතවිලි වලට හිත නැමෙන්නේ නැහැ කියනවා. හිංසා කරන්නම නම් හිත හිතින්නේ යම් කිසි කෙනෙක්. එයාගේ හිත නැමෙන්නේ හිංසා සහගත සිතුවිලි වලටමයි. එයාගේ විහිංසා සිතුවිලි පැත්තට හිත නැමෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කොට වදාලා ආංගයකට. මහණෙනි ඒක මේ වගේ එකක්. වැස්ස කාලේ ඉවර වුණාම ඔන්න පායන කාලේ වැස්ස කාලේ ඉවර වුණා. අවසාන පායන මාසේ ආවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන් ඒක ගවයන්ට කෑම බීම නැති කාලයක්. දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උපමාවක්. මොකේටද මේ හිතේ හටගන්න සිතුවිලි ඒ කොයි විදිහට හිතවිලි කාම විතර්ක හිත ඉන්න කෙනාගේ හිත නැඹුරු වෙන්නෙම කාම විතර්ක වලට. ව්‍යාපාද හිතන කෙනාට හිත නැඹුරු වෙන්නෙම ව්‍යාපාදයට. හිංසා සිතුවිලි හිත ඉන්න කෙනාගේ හිත නැඹුරු වෙන්නෙම හිංසා සිතුවිලි වලටමයි. ආන් එක ගැන කියන්න බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කළන්නේ. ඒතර වැස්ස කාලේ ඉවරයි. පායන අවසාන මාසේ ආවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඒක ගවයන්ට කෑම බීම නැති කාලයක්. ඉතින් ගෝපාලලා ඒ කියන්නේ ගවයන් රකින්න කෙනා ගවයෝ රකින්නේ මෙහෙම කියනවා. ඒ වගා කරලා තියෙන ගොයම මැද්දෙන් පාර දිගේ දක්කගෙන යනකොට ගවයව ඌ නිකම්ම ගොයමට හැරෙනවා. ඇයි ඒ පින්වත්නි ගොයමට හැරෙන්නේ? එතකොට ඒ ගවයින්ට කන්න බොන්න නැති කාලයක් ඒ. ටක් ගාලා කෑම තියෙන තැනට හැරෙනවා. බඩගින්නට. එතකොට ගවයන් රකින්න ගෝපාලලා ඌට කෙවිතෙන් ගහනවා. ඊළඟට ආයමත් ඒත් ගොයමට හැරෙනවා. ඇයි බඩගින්න ඉන්නේ? එතකොට තවත් රිදෙන්න ගහනවා. ඊළඟට ආය ගොයමට හැරෙනවා. එතකොට ගෝපාලලා ඉස්සරහට ගිහිල්ලත් ගහනවා. ඌට හොඳටම රිදෙන්නම ගහනවා. මහණෙනි ගෝපාලලා එච්චර මහන්සියක් ගන්නෙ ඇයි? බුදුරජාණන් වහන්සේ වදාලා හරකුන්ට ගෝයන් කන්න ඉඩ දුන්නොත් ඒ ගෝපාලලා දන්නවා ඒ ගෝපාලලාට එකෙන් දඬුවම් විඳින්න වෙනවා. ඒ වගා හානිය සිද්ධ වුණොත් ගෝපාලලාට සිද්ධ වෙනවා දඩ කන්න. ගෝපාලලාට සිද්ධ වෙනවා හිරේ විලංගුවේ වැටෙන්න. ඔය ගෝපාලලා මහා කරදර ඒ හරක අයිතිකාරයෙන්ගෙනුත් බැනුම් අහන්න වෙනවා. කුඹුරු අයිතිකාරයෙන්ගෙනුත් බැනුම් අහන්න වෙනවා. නොයේ කරදර වලට පැටලෙන්න වෙනවා කියලා ඒ ගෝපාලලා හොඳටම දන්නවා. ආන්ගේ දන්න නිසා තමයි හරකට ලේසියෙන් කණ්ඩ නැති කාලෙක වුණත් හරක් බලා ගන්න ඉන්න ගෝපාලලා ඒ ගවයින්ට ගෝයමට යන්න ඉඩ දෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ උපමාවක්. මහණෙනි ඕන් ওই විදිහටම තමයි මේ හිතත් පාලනය කරන්න තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ කුසල් අකුසල් වල ආදීනව. ඊළඟට මේ අකුසල් වල ලාමක බව. මේ ජීවිත කෙලසෙන හැටි භාග්‍යතුන් වහන්සේ වදාළා මම හොඳට දැකලා තියෙනවා. ඊළඟට කුසල් දහම් වල තියෙන අනුසස් කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ අනුසස් මම දැකලා තියෙනවා. ආන් ඒ නිසා කියනවා ওই විදිහට ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදී විද්දි හටගන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ගැන ආදීනව කල්පනා කළේ. එතකොට ඒ ආදීනව කල්පනා කර කර හිතවිලි වැළැක්කුවේ ආදීනව කල්පනා කිරීම හරියට අර ගෝපාල ගවයින්ට ගහනවා වගේ. ලේසි නෑ, අමාරුයි. දුෂ්කරයි ගවයින්ව රකින්න. මොකද ඒ ගවයින්ට වෙන කන්න දෙයක් නෑ. එතකොට අකුසලයට බර හිතත් ඒ වගේ. අකුසලයටමයි නැමිලා තියෙන්නේ. වෙන හිතන්න හොඳ යහපත් සිතුවිලි නෑ. මොකද බොහෝ කාලයක් අපි හිතලා තියෙන්නේ අකුසල සහගත සිතුවිලි. ඒ නිසා හිතන ස්වභාවයෙන්ම නැමෙන්නේ අකුසල් හිතවිලි වලටමයි. ආන් ඒ නිසා
ඒ අකුසල් සිතුවිලි වළක්වන එක ලේසි එකක් නෙමෙයි. ගෝපාලට කන්න ඒ ගවයින්ට කන්න නැති වුනහම ඒ ගවයෝ කුඹරට ගොයමට යනවා හැරෙනවා. නිකම්ම හැරෙනවා. එතකොට ගෝපාලලා කරන්නේ මොකද්ද? වැරෙන් ගහනවා. ඒත් ඉන්නේ ආය හැරෙනවා. ආය ගහනවා ගවයින්ට. ඊළඟට හොඳටම රිදෙන්න ගහනවා. ගැහුවාට පස්සේ ඒ ගවයෝ ආය පයින්න යන්නේ. හැබැයි ඒක හරි වෙහෙසක්. හරි වෙහෙසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ওই වගේම තමයි මේ හිතේ හටගන්න අකුසල්. එතකොට අකුසල් වලටම බර හිත අකුසල්ම නිතර නිතර හිත තමයි අපි සසරේ ආවේ. අපේ ජීවිතේ ගොඩාක් කුසල් සහගත හිතවිලි මේ දවස ගත්තත් ඒ දවසේම ගත හිතන සිතුවිලි වලින් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, ඊළඟට කාමයන්ගෙන් වෙන්වීමේ විතර්ක, ඊළඟට ව්‍යාපාද නැති මෛත්‍රී සහගත සිතුවිලි, අවිහිංසා සිතුවිලි කියලා කොටස් දෙකකට බෙදුවොත් පින්වත්නි අපේ ජීවිතේ වැඩිපුරම හිතෙන්නේ අකුසලයට බර සිතුවිලි. එතකොට සසරේ යන කෙනෙකුගේ ජීවිතේ ඔය හිතන හිතවිලි වල ස්වභාවය ඕක තමයි. ඒ නිසාමයි පින්වත්නි මේ සංසාරේ ගමන් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ආන් ඒ විදිහට යම්කිසි දෙයක් හිතන්න නැඹුරු වෙච්ච හිත ඒ විදිහටමයි නැමිලා තියෙන්නේ. කාමයේ හිතනවා නම් ඒ පැත්තටම හිත නැමිලා තියෙන්නේ. ද්වේෂයේ සහගත හිතවිලිම නම් ගොඩක් හිතන්නේ මේ පැත්තටම හිත නැමිලා තියෙන්නේ. ඊළඟට හිංසා සිතුවිලි නම් ඒක නා හිතන්නේ හිත නැමිලා තියෙන්නේ ඒ පැත්තටමයි කියනවා. ඉතින් ආන් එවැනි හිත කුසලයට යොමු කරනවා කියන එක ලේසි එකක් නෙමෙයි. ගෝපල්ලා අර ගෝයන් කන්න නොදී හරක්ව දක්වගෙන යනවා වගේ වීරියෙන් උත්සාහයෙන් ඕනේ ඒ හිත හසුරවන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඉතින් ඔය විදිහට අකුසලයේ ආදීනව ගැන හිත කුසල් වල ආනිසංස ගැන හිත අකුසල් වළක්වද්දී ඒ කාම සිතුවිලි අත්හැරලා නෙක්ඛම්ම සිතුවිලි හිතද්දී ව්‍යාපාද සිතුවිලි තරහ සිතුවිලි දුරු කරලා මෛත්‍රී සහගත හිතුවිලි හිතද්දී ඊළඟට හිංසා සිතුවිලි අත්හැරලා විහිංසා සිතුවිලි හිතනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කිසි බයක් නැහැ. තැති ගැනීමක් නැහැ. හැබැයි එක දිගට මේක හිතේ තින්නකොට හරි වෙහෙසයි කියනවා. ඒක හරි මහන්සි කියනවා. ඇඟටත් මහන්සි කියනවා ඒක. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා ඇඟේ මහන්සිය වැඩිකමට දැන් බලන්න පින්වත්නි බෝසතාණන් වහන්සේ මේ හිත ගැන කල්පනා කරන්නේ මේ වාඩි වෙලා. හිතේ හටගන්න අකුසල් ගැන මේ වෙන් කර බලන්නේ. ආදීනව කල්පනා කරන්නේ. කියනවා ඇඟටත් මහන්සි කියනවා ඒක. ඊළඟට ඇඟේ මහන්සිය වැඩිකමට හිත සංසුන් වෙන්නේ නැහැ කියනවා එතකොට. ආන් එතකොට මහණෙනි හිත සමාධියෙන් ඈත් වෙනවා කියනවා. එතකොට කුසල සහගත අකුසල් දුරු කර කුසල් හිත ඉන්න එක ලේසි එකක් නෙමෙයි. අකුසලයට බර හිතනේ. ඒක හරි වෙහෙසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ආන් ඒ වෙලාවට මං ඉක්මනින්ම මගේ හිත මන් තුලම රඳවා ගත්තා. හොඳ හැටියට සිහිය පිහිටුවගෙන මං හිත සමාධිමත් කරගත්තා. භාවනා මානසිකාරකින් හිත සමාධිමත් කරගත්තා කියනවා. මගේ හිත විසිරෙන්න දෙන්නේ නැහැ කියලා. මොකද ඒක ඒ විදිහටම අකුසල් ගැන හිත ආදීනු ගැන හිත දිගින් දිගටම ඉන්න ගියොත් හිත විසිරෙනවා. ඒක වෙහෙසක්. ඉතින් විසිරෙන්න දෙන්නේ නැහැ කියලා හිත සමාධිමත් කළා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි ඔය විදිහට කෙලස් සිතුවිලි වෙන් කර බලමින් කෙලස් තවන වීරියෙන් අප්‍රමාදී විද්දිත් ඔන්න මන් තුල අව්‍යාපාද විතර්ක හට ගන්නවා. අහිංසා විතර්ක හට ගන්නවා. ඊළඟ නෙක්ඛම් විතර්ක හට ගන්නවා. එන්නේ කාමයන්ගෙන් වෙන්වීමේ සිතුවිලි හට ගන්නවා. තරහ නැති මෛත්‍රී සහගත සිතුවිලි හට ගන්නවා. අනික් අයට හිංසා නොකරන
අහිංසා සිතුවිලි හට ගන්නවා කියනවා. ආන්ගේ යහපත් සිතුවිලි ඇති වෙනකොට මේ විදිහට මං හිතුවා කියනවා. මේක මට පීඩාවක් නෙමෙයි. මේ සිතුවිලි මට පීඩාවක් නෙමෙයි. අනික් අයට පීඩාවකුත් නෙමෙයි. මේක දෙපැත්තටම පීඩාවක් නෙමෙයි. මේක ප්‍රඥාව වැඩෙනවා. කාමයන්ගෙන් වෙන්වීම ගැන හිතනකොට ප්‍රඥාව වැඩෙනවා. නුවණ වැඩෙනවා. යථාර්ථය අවබෝධ කර ගැනීමේ හැකියාව දියුණු වෙනවා. කුසල අකුසල් වෙන් කිරීමේ හැකියාව දියුණු වෙනවා. ඊළඟට මේක සැප පැත්තේ තියෙන දෙයක්, දුක නැති කිරීම පැත්තේ තියෙන දෙයක්. ඊළඟට නිවන පිණිස හේතු වෙන දෙයක්. පින් වැඩෙන දෙයක්. එතකොට මේ නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අහිංසා විතර්ක කියන්නේ පින වැඩෙන, සැප උපදින, ප්‍රඥාව වැඩෙන, පීඩාව නැති කරන සිතුවිලි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මුළු රාත්‍රියක් වුණත් ওই විදිහේ නෙක්ඛම්ම විතර්ක, මෛත්‍රී සහගත විතර්ක, අහිංසා විතර්ක හිත ඉන්නකොට කල්පනා කර ඉන්නකොට බයක් දැනෙන්නේ නැහැ. රැලි වෙනකන් වුණත් හිත හිටිය කියලා ඒකෙන් බයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි දවල් දවස පුරාමත් රාත්‍රී පුරාමත් අහිංසා විතර්ක, නෙක්ඛම්ම විතර්ක, ඊළඟට අව්‍යාපාද විතර්ක හිත ඉන්නකොට මේ බයක් ඇති වෙන්නේ නැහැ කියනවා. හැබැයි ඇඟට හරි මහන්සි කියනවා. ඇඟට හරිම මහන්සි කියනවා. ඇඟේ මහන්සිය වැඩිකමට පින්වත් මහණනි හිත සංසුන් වෙන්නේ නැහැ කියනවා. එතකොට සමාධියෙන් ඈත් වෙනවා කියනවා. ආන් ඒ වෙලාවට මං ඉක්මනින්ම මගේ හිත මන් තුලම පිහිටව ගත්තා. හිත සමාධිමත් කරගත්ත මගේ හිත විසිරෙන්න දෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් දේශනා කළා මහණෙනි හිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් යම් කිසි දෙයක් හිතනවා නම් ආන් ඒ හිතවිලි පැත්තටම එයාගේ හිත නැමිලා තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කාමයන්ගෙන් වෙන් වෙන්න හිතනවා නම්, නෙක්ඛම්ම විතර්ක හිතනවා නම්, ඒ කෙනාගේ හිතේ ඊළඟට නිතරම નિરાයාසයෙන් එන්නේ නෙක්ඛම්ම විතර්ක. එයා තමන්ගේ හිතේ ඇති වෙනවා නම් යම් කිසි ද්වේෂයක්, තරහක්, අමනාපකම් නිතර එයා ඒ ද්වේෂ අමනාප දුරු කරන්න හිතනවා නම් බහුල වශයෙන් ඒ කෙනාට නැවත නැවත උපදින්නේ ද්වේෂයෙන් නිදහස් වීමේ සිතුවිලි. අව්‍යාපාද සිතුවිලි. ඊළඟට හිංසා සිතුවිලි හිතපු කෙනෙක් ඒ හිංසා හිතුවිලි කොහොම හරි වළක්වගෙන ඒක වළක්ව ගන්න තියෙන්නේ කොහොමද? ආදීනව කල්පනා කිරීමෙන්. මේක මට පීඩාවක්, අනිත් අයට පීඩාවක්, දෙපැත්තටම පීඩාවක්. මේකෙන් දුක හදලා දෙනවා, ප්‍රඥාව නසනවා. නිරේ තිරිසං ලෝකේ, പ്രേත ලෝකේ ආදී ලෝකවල උපදින්නෙත් මේ නිසා. ওই විදිහට ආදීනව හිතලා ඒ හිතුවට පස්සේ හිංසා විතර්කවල ඒ හිංසා විතර්ක නැතුව ඊළඟට විහිංසා හිතුවිලි උපදින්න පටන් ගන්නවා. දිගටම විහිංසා සිතුවිලිම හිතනවා නම් ඒ පැත්තටම හිත නැමෙනවා කියනවා. ඊළඟට ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා. ඒ තමයි පායන කාලේ අන්තිම මාසේ ආවා කියලා හිතමු කියනවා බුදුරජාණන් වහන්සේ. කියන්නේ පායන කාලේ අන්තිම මාසේ. ඒතර පෑවීම ඉවරලා වැස්ස පටන් ගන්න. එතකොට ගමේ හැමෝම අස්වැන්න එකතු කරලා තියෙන්නේ කියනවා. කුඹුරු අස්වැන්න එකතු කරලා තියෙන්නේ. එතකොට ගෝපාලලා ගවයන් රකින්නේ මෙහෙම කියනවා. ගහක් මුලට ගිහිල්ලා හරි එලි මහනේ ඉඳගෙන හරි මෙහෙම කියනවා හිතන්නේ ගෝපාලලා. මේ ඉසව්වේ මගේ හරක් ටික ඉන්නේ. මගේ හරක් ටික ඉන්නේ මේ පැත්තේ. එතකොට දැන් ගෝපාලලා හරක් පස්සේම යන්නේ නැහැ. මොකද දැන් ගොයන් නැහැ. කුඹුරු ඒ ගොයන් නැහැ කණ්ඩ හරක්ට. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. දැන් දඬුවම් ලැබෙන දෙයක් වෙන්නේ නැහැ හරක් අතින්. හරක් මොනවා හරි ටිකක් හොයාගෙන කනවා. හරක් ඉන්නේ මේ දිශාවල කියලා හිතන එක විතරයි කියන ගෝපාල කරන්නේ කාලෙට. මහණෙනි ආන් ඒ වගේම කියනවා. යහපත් සිතුවිලි
එතකොට දැන් අකුසල් විතර්ක එන්නේ නැතුව කුසල් විතර්ක නම් කුසල් සිතුවිලිම හිතේ තියෙන පුරුදු වුණොත් ඒ කෙනාට ඒ අර ගෝපාලට හරක් බලා ගන්න එච්චර අමාරු නෑ. එතකොට මේ පැත්තේ ඉන්නවා කියලා සිහි කරන්න විතරයි තියෙන්නේ. ආන් ඒ වගේ කියනවා මේ සමතේ මේ විදර්ශනාව. අන්න එහෙම සිහි කරන එක විතරයි කියනවා තියෙන්නේ. ඉක්මනින්ම හිත සමාධිමත් කරගන්න පුළුවන්. මොකද එයාගේ හිත නැමිලා තියෙන්නේ නෙක්ඛම් විතර්ක වලට. එයාගේ හිත නැමිලා තියෙන්නේ අව්‍යාපාද විතර්ක වලට. මෛත්‍රී සාගත සිතුවිලි වලට. එයාගේ හිත නැමිලා තියෙන්නේ අහිංසා සිතුවිලි වලට. එයාට බහුල වශයෙන්ම හිතෙන්නේ ඒ සිතුවිලි. බහුල වශයෙන්ම හිතෙන්නේ යහපත් සිතුවිලි. ඒ නිසා එයාට මහා වෙහෙසක් ගන්න දෙයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි මට පුදුම වීරයක් තිබුණේ කියනවා. මගේ හිත හැකිලුනේ නැහැ කියනවා. හිත සිහිය හොඳට පිහිටලා තිබුණා, කය සැහැල්ලු වුණා. මහන්සියක් දැනුනේ නැහැ කියනවා. මහණෙනි මං ආන් ওই විදිහට ඉන්නකොට දැන් බලන්න බෝසතාණන් වහන්සේ මුලින්ම හිතුවිලි වෙන් කරන්න පටන් ගනිද්දි හරි වෙහෙසයි. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා සිතුවිලි වැඩි. ඊළඟට ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. ගෝපාලලා වෙල් කුඹුරු යායක් මැදින් හරක් ටික දක්කන් යනවා වගේ. හරි වෙහෙසක් ගන්න ඕනේ ඒ හරක් ගොයම කන්න නොදී ගොයමට යන්න නොදී රැකගෙන යන්න. ඒ ගවයින්ට කණ්ඩත් නැහැ. ඒ නිසා ගවය මොකද කරන්නේ ඉක්මනට ගොයන් කන්න යනවා. බොහෝ වෙහෙසක් ගන්න ඕනේ ගෝපාලට. ඒ වගේ අකුසලයට බර හිත ලේසි නෑ ඉක්මනට කුසලයට ගන්න එක. ලොකු වෙහෙසක් ගන්න ඕනේ. හැබැයි කුසල් සිතුවිලි බෝසතාණන් වහන්සේ ඔන්න කාලයක් යද්දී සුළු කාලෙකින් බහුල වශයෙන් කුසල් සහගත සිතුවිලි උපදින්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක උපමාවකින් මේ වගේ. එතකොට පායන කාලේ අන්තිම මාසෙ වෙනකොට අස්වැන්න එකතු කරලා තියෙන මිනිස්සු කුඹුරු වල ගොයන් නැහැ. එතකොට ගෝපාල කල්පනා කරන්නේ මේ දිශාවේ මගේ හරක් ටික ඉන්නේ. මේ දිශාවේ මගේ හරක් ටික ඉන්නේ කියලා සිහි කරන එක විතරයි. ආන් ඒ වගේ මේක තමයි සමතේ කියන්නේ. මේක තමයි විදර්ශනාව කියන්නේ කියලා ඒ සමතයත් විදර්ශනාවත් ගැන ඉක්මනින්ම සිහිය හිත පිහිටනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආන් ওই විදිහට ඉන්නකොට ඉක්මනින්ම විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිය සැපය තියෙන පළවෙනි ධ්‍යානය මං ඇති කරගත්තා. ඊළඟට දෙවෙනි ධ්‍යානය මං උපදව ගත්තා. තුන්වෙනි ධ්‍යානය උපදව ගත්තා. හතරවෙනි ධ්‍යානය ඇති කරගෙන වාසය කළා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ওই විදිහට හිත හොඳට පිරිසිදු වුණා. හිත බැබළුවා. උපක්ලේශ නැති වුණා. ඊළඟට හිත සියුම් වෙලා අවබෝධයට යෝග්‍ය පරිදි හිත සකස් වුණා කියනවා. ඒ කියන්නේ ඕනම දෙයක් අවබෝධ කරගන්න පුළුවන් විදිහට හිත ශක්තිමත්ව සමාධිවත්ව පැවතුණා කියනවා. ආන් එතකොට මං අතීත ජීවිත දකින්න පෙර ගත කරපු සංසාරේ දකින්න මං හිත යොමු කළා කියනවා. ආන් එතකොට පුළුවන් වුණා කියනවා අතීත ජීවිත දකින්න. ඒ කියන්නේ මෙහෙම කියන එක ජීවිතයක් දෙකක් තුනක් හතරක් ජීවිත 1000ක් 2000ක් 4000ක් 5000ක් ඊළඟට නොයෙක් ලක්ෂ ගණන් සංවට්ට කල්ප විවට්ට කල්ප සංවට්ට විවට්ට කල්ප ආදී දීර්ඝ සසරේ ගෙවාගෙන ආපු ජීවිත ගැන සිහි කරන්න පුළුවන් වුණා කියනවා. ඒ කියන්නේ මොකද්ද පින්වත්නි? පුබ්බේ නිවාසානුස්සති ඥානය. එතකොට ඒ කාලේ මගේ නම මේක, මගේ ජාතිය මේක, මම ඉපදුනේ මෙතන, එතනින් මැරලා මෙතන ඉපදුනා, එතනින් මැරලා මෙතන. එතකොට මගේ නම මේක, මං කෑවේ බීවේ මෙව්වා. ওই විදිහට සිහි කරා කියනවා සංවට්ට විවට්ට කල්ප ගණන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙම සිහි කරලා මම ඊළඟට හිතුවා කියනවා මෙහෙම මම ඔන්න මේ මෙතනින් මැරුණා, මෙතනින් මැරලා මේ විදිහට උපදුනා. ආන් ඒ විදිහට සිහි කරාම එතකොට ඒක තමයි
චුතූපපාත ඥානය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එතකොට රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුසුති ඥානය අතීත ජීවිත දැකීමේ ඥානය ඇති වුණා. ඊළඟට මධ්‍යම යාමේ වෙනකොට සත්වයන් කර්මානුරූපව චුත වෙන හැටි කර්මානුරූපව උපදින හැටි දැක්ක කියනවා. එතකොට කයින් යහපත් කර්ම කරලා සුගතියේ උපදින හැටි දෙවියන් බඹුන් අතරේ උපදින හැටි මිනිස්යන් අතරේ උපදින හැටි ඊළඟට අකුසල් කරලා නිරේ තිරිසන් ලෝකයේ ආදී ලෝකවල උපදින හැටි දැක්ක කියනවා. එතකොට ඒක තමයි චුතූපපාත ඥානය. ඊළඟට රාත්‍රී අන්තිම යාම වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආශ්‍රයන් හිතේ තියෙන කෙලෙස් මේක තමයි දුක. මේ දුක හටගන්නේ මේ නිසා. ඕ විදිහට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා කියනවා. සම්පූර්ණ හිතේ තිබුණු කෙලෙස් දුරු වුණා කියනවා. සිතේ තිබිච්ච කෙලෙස් දුරු වුණා කියලා ඥානයක් මා තුළ ඇති වුණා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට ඒක තමයි ආසවක්ඛය ඥානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිද්ධ වෙන්න තියෙනවා නම් යමක් ඒක තමයි සිද්ධ වුනේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. මහා වනාන්තරයක වනලැහැබක මහත් වූ බෑවුමකට ආසන්න වෙන්න යාන්තමට වතුර තියෙන මඩ වගුරක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ආයමත් ඒකට උපමාවක් දේශනා කරන්නේ. ආන්ගේ මඩ වගුර ඇසුරු කරගෙන විශාල මුවරංචුවක් වාසය කරනවා. ඉතින් ওই මුවරංචුවට විපතක් කරන්න කැමති කෙනෙක් පුරුෂයෙක් අයහපතක් කරන්න කැමති පුරුෂයෙක් බය ඇති කරවන්න කැමති පුරුෂයෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? මේ මුවන්ට යන්න තියෙන යහපත් මාර්ගය තියෙනවා ඒක වහනවා. වැරදි පාරක් විවෘත කරනවා. එතකොට මේ වැරදි පාරේ ගියොත් මේ මුවරංචුව අනතුරේ වැටෙනවා. එතකොට ඒ වැරදි පාරේ මේ පාරේ තමයි මුවන්ට යන්න තියෙන්නේ කියලා පෙන්නන්න මුව රැවටෙන්න ඒ මුවෙක් වගේ පඹයකුයි මුව දෙනක් වගේ පඹයකුයි ඒ වැරදි පාරෙන් තියෙනවා. ඒතර මුවරංචුව ඉස්සලම රැවටිලා ඒ පාරට හැරෙන්නේ ඒ නිසා. එතකොට අර විශාල මුවරංචුව මේකට රැවටෙනවා. ඔන්න කලක් යනකොට මේ මුව පිරිස ටික ටික විපතටපත් වෙලා අඩු වෙලා නැති වෙනවා. ඊළඟට ඔන්න නමුත් මහණෙනි ඒ මුවරංචුවටම ආදරය කරන යහපත කැමති මුවරංචුවගේ සැනසීම කැමති එක පුරුෂයෙක් ඉන්නවා. ආන්ගේ පුරුෂයා අර භයානක මාර්ගේ යහපත් මාර්ගය විවෘත කරනවා. භයානක මාර්ගය වහලා දානවා. අර මුවාගේ වෙස්ගත් පඹයයි මුව දෙනගේ වෙස්ගත් පඹයයි විනාශ කරනවා. එතකොට කලක් යනකොට අර මුව රංචුව ඉන්නේ යාන්තමට වතුර තියෙන මඩවලක් ළඟ. ඉතින් අර යහපත් මාර්ගේ ගිහිල්ලා මේ මුව සියලු දෙනා සැනසීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම ඔය කිව්වේ උපමාවක්. ඔය උපමාවේ අර්ථය මේක කියනවා. යාන්තමට වතුර තියෙන මඩ වගුර කියන්නේ කාමයන්ට කියන නමක් කියනවා. විශාල මුවරංචුව කියලා කියන්නේ මේ සත්වයින්ට කියන නමක් කියනවා. ඊළඟට බය කරන්න කැමති පුරුෂයා කියලා කියන්නේ පවිටු මාරයාට කියන නමක් කියනවා. භයානක මාර්ගය කියලා කියන්නේ මිත්‍යා මාර්ගය කියනවා. මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන පිළිගන්නේ නැහැ. ඊළඟට අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ ඊළඟට දානයේ විපාක තියෙනවා, හොඳ නරක කර්මයන්ගේ විපාක තියෙනවා. ඒ කිසිවක් පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි. ඊළඟට මිත්‍යා සංකල්පය කාම විතර්ක සංකල්ප අව්‍යාපාද සංකල්ප ව්‍යාපාද සංකල්ප හිංසා සංකල්ප ආදී සංකල්ප ඊළඟට ඒ විදිහට මිත්‍යා අංග 8කින් යුතු මිත්‍යා මාර්ගය මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත
ආදී ඒ මාර්ගය තමයි කියන භයානක මාර්ගය කියලා කියන්නේ. මුවාගේ වෙස්ගත් පඹයා කියලා කියන්නේ නන්දි රාගයට කියන නමක්. එතකොට රැවටෙනවා නන්දි රාගය නිසා. මුව දෙනගේ වෙස්ගත් පඹයා කියලා කියන්නේ අවිද්‍යාවට කියන නමක්. එතකොට යහපත් මාර්ගය පේන්නේ නැත්තේ මේ අවිද්‍යාව නිසා. ඊළඟට මුව රංචුවට ආදරය කරන යහපත කැමති පුරුෂයා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක් කියනවා. ඊළඟට ප්‍රීතියෙන් යන්න පුළුවන් වෙන සැපසේ යන්න පුළුවන් වෙන සැපසලසන මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මං ඊතා යහපත් වූ කිසි බයක් ඇති ගැනීමක් නැති සැපෙන් යන්න පුළුවන් මාර්ගය ඔන්න විවෘත කරලා තියෙන්නේ. ඔය තියෙන රුක් සෙවන, ඔය තියෙන නිදහස් තැන් සමත විදර්ශනා වඩන්න ප්‍රමාද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවෙන් දේශනා කොට වදාලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් වදාලේ තමන්ගේ හිතේ හටගන්න හිතවිලි වෙන් කර කර බැලීම ගැන. එතකොට මේ හිතවිලි වෙන් කර කර බලන්න පුරුදු වුණොත් තමන්ගේ හිතේ හටගන්න අකුසල් හිතවිලිත් කුසල් හිතවිලිත් මොනවද කියලා වෙන් කර ගන්න පුළුවන්. අකුසලයේ ආදීනව ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආදීනව ගැන සිහි කරන්න කියලා. එතකොට ඒ ආදීනව සිහි කරාම තමයි හිත කුසල් වඩන්න හිත නැමෙන්නේ. ආන්ගේ කියන එක ලේසි දෙයක් නෙමෙයි දුෂ්කර දෙයක්. හැබැයි දුෂ්කරව වුණත් කළොත් ඒකින් සැප සැලසෙන්නේ Tamanටමයි. අකුසල් වැඩෙන මාර්ගයේ හිතවිලි වල ඒ අකුසල් වැඩෙන සිතුවිලි නිතර සිත හිතේ ඉන්න ගියොත් එයාගේ ජීවිතේ අන්ධකාරයෙන් අන්ධකාරයටම යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් ඒ නිසා අප හැම දිනාටමත් මේ උතුම් බුද්ධ දේශනය කුසල් සහගත සිතුවිලි හිතමින් ඒ ජීවිත අවබෝධය ඇති කර ගැනීම පිණිස මේ ධර්මයත් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අප විසින් මේ රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වෙන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප හැම දිනාටම සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අද ඒ ජන්මදිනයේ යෙදුණු කාන්ති ලංකා පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. දීර්ඝායු සම්පත් සලසේවා. කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ඒ වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේම ධර්මයේ හැසිරෙමින් ඒ පින්වත් මෑණියන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද දින ඒ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරූ ඒ පින්වතුන් නමින් මේ පරලෝකීය සියලු මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා. සුවපත් වෙත්වා. සසර දුකින් අත් මිදීම පිණිස මේ පිනත් හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අද දින මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරූ අංක 14න් 5 ඒ පිළිකා රෝහල පාර මහරගම යන ලිපිනයෙහි පදිංචි පින්වත් වෛද්‍ය රෙහාන් පෙරේරා ඒ මහත්මාටත් ඒ වගේම ප්‍රශ්මිකා පෙරේරා, ගාශිනී පෙරේරා සහ වෛද්‍ය වීණාවේ පෙරේරා යන දියණියන් තිදෙනාට වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ, ගතීන්ද්‍ර කරුණාරත්න සහ වෛද්‍ය එරන්ද චන්ද්‍රසිරි යන බෑනාවරුන් තිදෙනා සහ දුල්යා විශක්‍යා මිහිනි යුගීත් ආකිත යන දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සහෝදර සහෝදරයන් සෑම සිළු දෙනාටමත්
ඒකාන්ති ලංකා පෙරේරා මෑණියන් ඇතුළු ඒ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා ඥාති හිතයිසීන් සියලු දෙනාට අනුමෝදන් වෙත්වා මේ පින්වතුන් කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසි කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සුවසේ සාර්ථක කරගන්න මේ පිනත් ආශිර්වාදයක් වෙත්වා. හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේ ධර්මයේ හැසිරෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පිනත් හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමින් වහන්සේලාටත් ලංකාවාසී ලෝකවාසී සීල් ගුණ දම් පුරණ සීල සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක උපාසක උපාසිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ලක්විරු ගුවන්විදුලියේ තේ සෑම සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.